අපිට වාර්තාවක් එවලා තියෙන එක අපේ අතින් කලින් ප්‍රකාශ වෙලා නැහැ. ඒ නිසා තමයි මේ කතා කරන්න අවශ්‍යයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය ලිය කතා කරන්න කැමති එකන කලින් වාර්තාවක් දීලා තියෙනවා. හේමන්ත හරි අපි කියලා නැහැ. ප්‍රියංක හරි අටිමටි ගහලා පරණ මහමස් පෙට්ටියට දාලා. ඉතින් මම මොනව කරන්නේ? මම දැන් ඒ වාර්තාවෙන් මම පටන් ගන්න ස්වාමීන් වහන්සේ මේක ටිකක් වැදගත් නිසා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. බුදු සමිඳුන් ලොව එළිය දුන් වෙසක් පුන් පොහෝ දින මමද ඒ ආලෝකයෙන් ආලෝකවත් වේ යන අතිස්ථානයෙන් යුක්තව උපෝසත සීලයේ ගෙදරදී සමාදන් වී පසුදින අලුයම එකට පමණ වනතුරු භාවනාවේ යෙදුන නමුත් අපේක්ෂිත ප්‍රතිඵල නොලදිමි. කෙසේ වී නමුත් පාන්දර 4:30ට පමණ මා නිදා සිටින විට එක්වරම දීප්තිමත් ආලෝකයක් දිස්වූයෙන් මා තිගැස්සී ඇහැරුණි. එය මට යලි භාවනාවට ඇරඹීම සඳහා ලැබුණු සංඥාවක් ලෙස හඳුනා ගතිමි. අවදිමත්ව සිත අමුතු සතියකින් වෙලී ඇති බව නිරීක්ෂණය විය. එම සතියෙන්ම බුදුන් වැඳ විනාඩි 10ක් පමණ සක්මන් භාවනාවේ නිරත විය. සතිය හොඳින්ම පැවති අතර එයට හානි සිදුවේයයි පියෙන් වහාම පර්යංක භාවනාව වෙත යොමු විය. පර්යංක භාවනාව ගත කළ කාලය පැය එකහමාරක් පමණ. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. පර්යංකයට වාඩි වූ වහාම ආශ්වාස ප්‍රශ්වාස වේගය සමව පවතින බව නිරීක්ෂණය විය. මෙම తත්වය බොහෝ වේලා පැවතුණි. සිතුවිලි පැමිණීම සීමා සහිත විය. ඔබ වහන්සේ දේශනා කළ අයුරින් හුස්ම රැල්ල සමග මිත්‍රශීලීව කටයුතු කළ අතර හුස්ම රැල්ල කරුණා කර මා නික්ලේශී භාවයක් වෙත යොමු කරනු මැන වැනි සිතුවිලිද ඇති වුණි. මෙසේ ආනාපානෙන් පසුව වන විට ශරීරය සිසිල් වී යන බවද ආශ්වාස ප්‍රාශ්වාස බොහෝ අවස්ථාවල සම වේගයෙන් සිදුවන බවද නිරීක්ෂණය විය. ඉන්පසු පළමුවම මගේ දෙපයේ දන හිසින් පහළ කොටස දැනීම නැති තත්වයක් ඇති බවද දනවලට ඉහළ කොටසෙහි අධික වේදනාවක්ද දැනුනි. මෙම වේදනාව තට්ටම් ප්‍රදේශයට ඉතා තීව්‍රව දැනුණු අතර වේදනාව නිසාම හුස්ම ඉහළ පහළ යාමේ වේගයද ඉතා දැඩි විය. මෙය ඉවසා දරාගත්තේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් විඳි වේදනා සිහියට නගා ගනිමිනි. මෙම වේදනාව බොහෝ වේලාවක් පැවති අතර තවදුරටත් ඊටාම වේදනාකාරී විය. එවිට මවක් කෙසේනම් ප්‍රසව වේදනාව දරනු ඇද්දයි වැනි සිතිවිල්ලක් පැවතුණි. මා තවමත් මාතෘත්වයේ අපේක්ෂාවෙන් සිටීම එවැනි වේදනාවක් මිද නැති නමුත් හේතුවදයි නොදනිමි. වේදනාව පාලනය කරගනු ලැබුවද හාත්පස ශබ්ද නොඇසී යමින් මා ශරීරය ඇතුළට කිඳා බසින්නාක් මෙන් දැනුණ අතර මෙම తත්වය මට යම් භීතියකට පත් කරන ලදී. මෙවැනි තත්වයක් ලබා ගැනීම මගේ අපේක්ෂාව නොවන බව වටහාගෙන එම తත්වය ප්‍රතික්ෂේප කළෙමි. භාවනාවෙන් අවදි වන විට භාවනාවට පෙර මා තුළ තිබූ සතිය අතුරුදහන් වී ඇති බව දැනුනි. භාවනාවේ සතිය දියුණු කරන්නක් නම් මෙසේ වූයේ ඇයිදයි මගේ හිත වික්ෂිප්ත භාවයට පත්විනි. ඔබ වහන්සේට පාද නමස්කාර කරමි. ඒකම ස්වාමීන් වහන්සේ මම දෙවෙනි එකක් කියවනවා. ඒකේ දෙක එකට ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ එකම එකනද ලියන්නේ නැත්නම් දෙවෙනි එක දෙවෙනි රචකයේද? නෑ එයාමයි. හරි. මගේ පෙර දින කමඨහන් වාර්තාව ඔබ වහන්සේ තුලින් සුද්ධ කර ගැනීමට නොහැකි වී මගහැරී ගියේය. ඒ යම් හේතුවක ඵලයක් බව මම දනිමි. එම වාර්තාව අනුව මම එදා උදෑසන නිින්දේදී දිසූ දීප්තිමත් ආලෝකයේ සමග සති සබ්බොංචක්කය බව ඔබ වහන්සේගේ ධර්මදේශනාව අනුව අවබෝධකට ගතිමි. මාහට සමාධියකට යාමට හැකි වුවත් ඒ පිළිබඳ අවශ්‍යතාවයක් මා තුළ නොවිය. නිදා ගැනීම දුෂ්කර විය. අවශ්‍යතාවයක් රහිතව සිත සමාධිය කරා ගමන් ගන්නාක් මෙන් දැනේ. යමක් මතක් වූ කලෙක මෙන් සමාධිය බැසගත් වයින් විට යම් සහනයක් ලැබේ. නමුත් මා සමාධියට ගොස් සිටියේද නැත. පැය කිහිපයකට පමණ පසුව නැවතත් මගේ සිත සමාධිය කරා ඇදී යන්නක් මෙන් විය. බුදු පියාණන් වහන්සේ සමාධි පර්යංක භාවනාවෙන් මිස නිදාගෙන කරන භාවනාවෙන් ලැබිය හැකි බවක් සඳහන් කර නොමැති බවත්, එසේනම් මෙම தત્ත්වයේ යම් විශේෂිත தત્ත්වයක් වේ යුතු බවත් දැනගතිමි. නමුත් සමාධිය මෙන්ම මෙම தત્ත්වයේද අනිත්‍ය විය හැකි බැවින් ආරක්ෂා කර ගැනීම කළ යුත්තේ කෙසේදයි කිසි වැටහීමක් නොපැවතුණි. කමඨහන් නිසි කාලට නොලැබීම ගැන අඩුව දැනුණ නමුත් ගැටීමක් නොවිය. මට සමාධිය කරා යාමට අවශ්‍යතාවයක් නැත. නමුත් සිත සමාධිය කරා ඇදෙයි. එසේ
නම් මා සිතට ඉඩ දිය යුතු යන සැකය හැඟුණි. ඉන්පසු මාහට හිතුනේ බුදු පියාණන් වහන්සේ සාදුකාරයෙන් නැගී ඉවර වෙන කාලය තුලත් සමාධිය ප්‍රිය කලේ නම් මාද ඊට ගොස් බැලිය යුතු බවයි. එවිට ඇති වූ ප්‍රශ්නය නම් මා නැගිට සතිය වැඩිම කල යුතුද නැත්නම් නිදාගෙන මෙය වැඩිය යුතුද යන්නයි. එවිට සිතුනේ කයට අවශ්‍ය නිදාගෙන භාවනාව වැඩිම බවත් හිතට අවශ්‍ය නැගිට භාවනාව වැඩිම බවත්ය. එවිට කල යුත්තේ කුමක්දයි ප්‍රශ්න නැගින. උපේක්ෂාව නිතරම මෙනෙහි කළ යුතු බව ඔබ වහන්සේ යම් තැනක සඳහන් කර තිබුණා මතකය. ඒ අනුව මම උපේක්ෂාව තෝරා ගතිමි. කිසිවක් නොකර හැරියෙමි. ඒ අනුව මට සිතුනේ කයටත් සිතටත් අවශ්‍ය කරන දේ මට අවශ්‍ය නොවේ. මම යනු කවුරුද යන්නයි. මා සතියෙන් නැන්නේදයි සිතුනි. මේ හැඟීම් මාත්‍රයක් ලෙසයි දැනුනේ. එවිට මාහට සක්කාය දිට්ඨිය මේ ප්‍රකාශ වීමට කියන්නේ යන භීතිය ඇති වුණා. එවිට ශාරීරික කම්පනයක් අත්විඳි අතර තවදුරටත් හොඳින් මෙම සිතුවිලි මෙනෙහි කර ගත නොහැකි විය. ගුරු උපදෙස් වලින් තොරව මග්ග වැරදි යාදෝ මා උමතු වේදෝ යන මාර්යා පිළිබඳ යම් සංකල්ප මා දුර්වල කරන ලදී. ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීම දුෂ්කර වූ හේයින් මා මාගේ ස්වාමියාට සැලකරන ලදී. ඉන්පසු මගේ ප්‍රීතිජනක ස්වභාවය බිඳී ගොස් කලකිරුණු ස්වභාවයක් ඇතිවිය. මාහට යම් දෙයක් මගහැරී ගියේයි සැකසංකා ඇතිවිය. මෛත්‍රී භාවනාව තුළින් යම් සහනයක් ලැබුව වෙමි. ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට උපදෙස් පතමි. මේක තමයි ස්වාමීන් වහන්සේ ගැටලුව මේ තැනැත්තිය මුහුණ දීලා ඉන්න එයාට මේ ඒක මානසික ප්‍රශ්නයක් විදිහට දැන් මේ මතුවලා තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් අපි සතුටු වෙනවා මේ විදිහට හරි කමන්නේ දුරස්ත්‍රකමේට හරි කමන්නේ හමු වෙවි මගේ හරි කමන්නේ එකම පාරේ යන පිරිසක් ඒත් වාර්තාවේ සඳහන් කරලා තියෙන විදිහට කාරණා දෙකයි මට මතක් කරන්න තියෙන්නේ උපේක්ෂාව තමයි මේ සමාධියේ තියෙන බය සහ නින්දෙදී මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියන බයක් තියෙනවා. ඒ කියන්නේ අර සතිය අඩුපාඩුව තමයි. සතිය ඔය ඉරියව බලන්නෙත් නැහැ. වැඩෙන්නේ මොකද්ද කියලා බලන්නෙත් නැහැ. වැඩෙන දෙයට මේ සටහන් කරන එක විතරයි කරන්නේ. ඒ මට සමාධිය එපා. මට මේ නිදාගෙන ඉන්නකොට මේක වෙන්න විදියක් නැහැ කියලා වගේ අර තියෙන කලින් ගත්ත ස්ක්‍රිප්ට්ස් දෙකක් තියෙනවා ඔළුවේ. ඒක මම හිතන්නේ තුන් පොලක විතර ලියවිලා තිබුණා. ඒ නිසා මම මේ කියන ප්‍රකාශය ඇති වැරද්දක් මට වැටහෙන්නේ නැහැ. ඒ නිසා දෙකම වෙන්න පුළුවන් දේවල් කියලා හිතාගෙන ඉන්න. මේ වැඩේ යනකොට සමාධිය තමයි ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සමාධිය අපි කරා එනවනම් ඒ පැමිණෙන සමාධිය කිසි දෝෂයක් නැහැ. ඒ වගේම මේක නිදාගෙන ඉන්නකොට එනවද, වැසිකිළියදී එනවද, කොයි තැනදී එනවද කියන එක ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒක මේ අද උදේත් කමටහන් සුද්ධ කරනකොට මම මතක් කරා ආනන්ද ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් මහන්සි වෙලා ඇවිදිමින් ඉඳගනිමින් හෙට රහත් වෙන්න ඕනේ කියලා ධර්ම සංගායන ඉස්සලා දවසේ පුදුම විදියට මහන්සි වුණා. තේරුණා වැඩි හරියන්නේ නැහැ කියලා. ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ගිහිල්ලා නිදාගන්න ගියා රහත් වුණා. නිදා ගන්නකොට මොන මිරියවක්වත් නැහැ. ඉඳගනත් නැහැ, හිටගනත් නැහැ, විසිමුණුත් නැහැ, නිදාගනත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපිට කියලා තියෙන ඕවයිදී මේ අර මති ඔළුවේ තියන් තියෙන ස්ක්‍රිප්ට්ස් පොඩ්ඩක් පැත්තකට තියන්න අන්න ඒක වෙනුවෙන් උපේක්ෂා වෙන්න. ඒ නිසා මේක මේ කලබල වෙලා තියෙන වැඩි. හැබැයි භාවනාවේදී හොඳටම නිදර්ශන දීලා තියෙනවා කලබල වෙන්න දෙයක් නැහැ. ඒක වැඩෙනවා. මේ ඒ වැඩෙන වැඩිල්ලට අර ඥානෙ හරස්සලා තියෙනවා. නැත්තම් සුතුමේ ඥානෙ, චින්තාමේ ඥාන හරස්සලා තියෙනවා. කාරණා දෙක තමයි මට සමාධිය එපා කියලා එකක්. දෙක මේකෙදී නින්දෙදී වෙන්න බෑ. මේ ඉරියව්වේදී වෙන්න බෑ කියලා අන්න ඔය කාරණා දෙක පොඩ්ඩක් අපි වැඩි සෙටල් වෙනකන් ওই කාරණා දෙක පැත්තක තියලා ඔකට යන්න අරින්න විශාල දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා අපි යනවා ඉදිරියට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය පර්යංක සතිය. හුස්මට සිහි තබා හිඳ ගතිමි. පටන් ගැනීමේදීම හුස්ම වෙන්ව හසු නොවේ. හුස්ම නහය ඇතුළට ඇතුළු වන බවක් නොදැනේ. හුලං ගොඩක් කොමුවක් එකට එකතු වී මුහුණ ළඟට පැමිණ නැති වී යයි. ළඟට එන හුලම් බර බවක් දැනේ. එය විසිරී යයි. හිස හා ශරීරයේ උඩු කොටස තිත් ගොඩක් බඳුය. සිතුවිලි වලින් බදා පෑනිය මුලදී මෙන් නොව සිතුවිලි වල වේගය අඩු විය. සිහිය අරමුණ වගේය. විටක තද ගතියක් පවතී. එයද ගෙවි යයි. අද පර්යංකයේදී රූපයක් ලෙස සිතුවිල්ලක් හෙමින් ආවේය. එය කොතනින් ආවද කියා කීමට නොහැකි වුණත් එයට මගේ කිසිම වැදිහත් වීමක් නැත. එවිටම මම නොහිතාම සිහිය පැමිණ රූපය මගදීම බොඳ වී ගියේය. සිහිය ලෙස ඉදිරියට පැමිණෙන හුස්මද නොවේ. එය වෙනම දෙයකි. හැබැයි සිහිය හා සිතුවිල්ල වෙන්වන තැන තුටිමි. මෙම වාර්තාව
මට නැවත කියවීමේදී විකාරයක් බව හැඟුණද ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් උපදෙස් දෙනු ඇතැයි විශ්වාස කරමි. ත්වන් සරණයි. හොඳ වෙලාවට ඒක මට විකාරයක් උනේ නැහැ. පළවෙනිම වාක්‍ය දෙක නෙවෙයි දෙක තුන වාක්‍ය කියනකොට මට ආනපානෙ පේන්නේ නැහැ මට අරවා මේවා පේන්නේ නැහැ කියලා මොකද්දෝ පේන්නේ නැති එකක් පිටිපස්සේ එළවන ගතිය තමයි තියෙන්නේ. ඉතින් පේන දේ වාර්තා කරන්න කියන එක තමයි සරල උපදේශය. ඉතින් ඒ නිසා ඒකට උත්සාහ කරලා තියෙනවා අර පේන්නේ නැහැ කිව්වට පස්සේ පේන දේ කියන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා Tamanටම Tamanගේ විකාරය තේරෙනවයි කියලා කියන්නේ ආකාරයේ තේරෙන්න පටන් අරගෙන. Taman ඉන්නේ ආකාරයකට කියලා හිතුවොත් ඒක විකාරයක්. ඒ නිසා මේ විද්‍යාව හොයාගත්ත ආකාරය ඔක්කොම විකාරය. ඒ කිසිම මේක විකාරයක් කියලා තේරුම් ගත්තා නම් අන්න ඒක තමයි ආකාරය කියන්නේ. ඒ ආකාරය තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. මේ වார்த்தාවෙන් පස්සේ වார்த்தා කිරීම නිසා යම් ධෛර්යයක් ලැබෙයි කියලා මම හිතනවා. අන්නේ ධෛර්යයත් එක්ක ඔක දිගට කරගෙන යන්න. මට අරක පේන්නේ නැහැ මේක පේන්නේ නැහැ කියන වාක්‍ය ටික කපලා දාන්න. රචනාව ලියලා. පේන්නේ මොනවද? වැටුනේ මොනවද කියන එක ඉදිරිපත් කරන්න. ඒක තමන් වඩාත්ම වැටෙන අරමුණ මුල් කරගෙන නැත්නම් මූල කර්මස්ථානයේ මුල් කරගෙන ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් සතිය අද දින වෙනදාමෙන් পায় කෙරෙහි අරමුණු නොකොට ඇවිදින ක්‍රියාවලිය දෙස සතිමත් වූයෙමි. পায়ට ගැටෙන දැනෙන දේ නම් කිරීමට නොගියෙමි. ඔහේ ඇවිද්දෙමි. අඩි කිහිපයක් යාමේදී බර බව දැනුනි. ශරීරයේම තද ගතියක් දැනුනි. পায় කෙරෙහි පමණක් සිහිය තබන විට මට හැඟෙන්නේ යම්කිසි ફોકસ කිරීමක් බඳුය. හැබැයි මුළු ඇවිදින ක්‍රියාවලිය දෙස බැලීමේදී සිහිය දැනුනේ ගොමුවක් කදම්බයක් ආකාරයටය. වෙනදාමෙන් සක්මන පාවෙන්නා වාගේ නොතිබින. සිහිය ක්‍රියාවලියෙම තිබින. වෙන සිතුවිලි වලට ඉඳ හිට ගියද ඉබේම ඇවිදින ක්‍රියාවලියට සිහිය පැමිණේ. මට පුදුම හිතුනි. පෙරමෙන් නොව මගේ අනුදැනුමක් නොමැතිව සිහිය පැමිණේ. සක්මන් තීරුවේ අවසානය ඔටෝ ටර්න් වෙයි. එය වයින් කළ යන්ත්‍රයක් බඳුය. මම මැදිහත් වන්නේ නැත. ටික වේලාවකින් පර්යංකයේදී නාස්පුඩු වලට හසු නොවන හුස්මට සිහිය වැටිනේ. එම හුස්ම ඝනය අත් දෙක ඔහේ වැනෙයි. මගේ ඇඟේ කොටසක් නොවන ගානය. ශරීරය දැන් සැහැල්ලු බවක් දැනේ. ඇවිදින ක්‍රියාවලිය එක ගොඩක්සේ දැනේ. අලියෙකුට ලතාවකට ගමන් කරනසේ මගේ ශරීරයේද ගොමුවක්සේ ඉදිරියට ඇදේ. විනාඩි 45ක් පමණ වේලා ගත වී ඇත. අනුකම්පාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය කියන්නේ විනාඩි 45ක් වෙනවා නම් ඔගේ විනාඩි සක්මන පිළිබඳ කියනකොට විනාඩි 35කට විතර පස්සේ ඕක සීසන් වෙන ගතියක් නැත්තම් හිතට ඒකට සම්බන්ධ වෙන ගතියක් එනවා. එතකොට මම යන්නේ සක්මන සිද්ධ වෙනවා. එතකොට ආයාස කර ගතියක් නැහැ. භාවනාවක්ද කියලා සැක හිතෙනවා. ඒ තරම්ම භාවනාව මාව හොයාගෙන යන ගතියක් තියෙනවා. සතිය මාව හොයාගෙන යන ගතියක් තියෙනවා. මූල කර්මස්ථානේ මාව හොයාගෙන යන ගතියක් තියෙනවා. ඒ වෙනකොට මම අඩුවේගෙන යන වෙලාව. ඉතින් ඒ වෙලාවේදී මම ඉස්සරහට දාන්න යන්න එපා. මේ අනායාසයෙන් සිදුවෙන මමෙක් නැතුව සිදුවෙන, චේතනා විරහිතව සිදුවෙන, සංස්කාර විරහිතව සිදුවෙන නැත්නම් අඩුවෙමින් සිදුවෙන මේ ක්‍රියාවලිය බැලුවොත් ඕක වෙන්න අවුරුදු 7ක් නයි යන්නේ. බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. අන්න ඒකට අනුග්‍රහ කිරීමට තමයි අපි මේ කමඨාන් සාකච්ඡා පවත්වන්නේ. ඒ වගේ වෙනකොට මේ භාවනාවට ඒක වෙන්න දෙන්න ඉඩ අරින්න ඒතර පුදුම සාන්තිකර තත්ත්වයක් ඇති වෙනවා. අන්න ඒක ධර්ම න්‍යායක්. ඉතින් ඒක පොඩ්ඩක් අහුවෙච්ච බවක් තමයි රචනයේ පේන්න තියෙන්නේ. අන්න ඒ විදිහට භාවනා විශ්ින් භාවනා ගෙනියන තැනට ආවොත් ඒකට වෙන්න ඉඩ ඇරලා වෙන දේ බලාගෙන ඉන්න හුදු නිරීක්ෂකෙක් පමණක් වෙන්න. හැබැයි මේ නිරීක්ෂණය කරන දේ මේ වගේ වාර්තා කරන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ මට ලියලා තියෙන්නේ මෙහෙම මගේ භාවනා ගැටලුව. මේ ලියලා තියෙන්නේ ඕමාන් වල අවුරුදු 8ක ලවිරු කියන පුතෙක්. මේකයි ගැටලුව සක්මන් භාවනාව. මම ටයිල් පොළවේ සක්මන් කරන විට මගේ හිත පිට යනවා. එතකොට මම දන්නවා හිත පිට ගිහින් කියලා. එතකොට මම හිත ආපහු ඉඳපු තැනට ගේනවා. ඒත් තව සිතුවිලි මට එනවා. ඒත් මම මගේ හිතට ඒ සිතුවිලි වලට යන්න දෙන්නේ නැහැ. වම දකුණ කියලා කකුල තියමින් සක්මන් කරන විට මට AC දාලා තියෙනකොට කකුලට සීතල දැනෙනවා. ෆෑන් දාලා තියෙනකොට උණුසුම දැනෙනවා. මට සක්මන් භාවනාව පැය භාගයක් කරන්න පුළුවන්. මට අන්තිම විනාඩි කිහිපෙදී නිදිමත ගතියක් එනවා. ඒත් මම කොහොම හරි පැය භාගයක් යනකම් නම් භාවනාව කරලා නවත්තනවා. පර්යංක භාවනාව මට විනාඩි 18ක් පර්යංක භාවනාව කරන්න පුළුවන්.
මම භාවනා කරන විටදී මම කහපාට ආලෝකයක් දැක්කා. ඒ ආලෝකය ලොකු වෙලා ආපහු පොඩි වෙලා යන්නට ගියා. මට පර්යංක භාවනාවේදී නිදිමත ගතියක් එන්නේ නැහැ. ආශ්වාස හුස්ම ගන්නවා සහ ප්‍රාශ්වාස හුස්ම හෙලනවා කියලා හොඳට තේරෙනවා. මම හුස්ම 60ක් යනකල් ගණන් කරනවා. ඉන්පසු මෛත්‍රී භාවනාව වඩනවා. ලොකු හාමුදුරන්ගේ උපදේශ පතමි. නිරෝගී වේවා. හේමන්ත මාමා ඇතුළු සෑම දෙනාටම බොහොම පිං. මම කවි කිහිපයක් රෙකෝඩ් කරලා එව්වා. ඒකත් පුළුවන් නම් දාන්න. මම ඒකත් දානවා මේ ගමන්ම ස්වාමීන් වහන්සේ පුංචි කවි දෙක තුනක් තියෙනවා. පිට කුමරුන් වැඩියා ලවම සෝද කර වනමය තිබුණා. සාදු නදින් මුළු නාව බෙදුනා. කාටත් නිම්නති සතුටක් දනුනා. රාම කුමරුන් මෙන රහගුණ පුරුදු කරමින නිතිමෝපියෝ රකින දරුවෙමු බොදු සිරිත් සුරකින යන් හට සලකන කරු කටයුතු අයට වඳින මාවැනි හොඳ ළමයි සිටින මගේ රට බබලේ දින දින. ඒ ටික අපි වාර්තා කරන්න පුළුවන් නම් හේමන්ත සිංහල ටයිප් කරලා එවනවා නම් අපිට පුළුවන් මේ තව දුරටත් වැඩි පිරිසකට මේක අහන්න කියවන්න සකස් කරලා දෙන්න. ඉතින් මේකේ මේ අපි ගියොත් කමටහන් වාර්තාවට මේ සක්මණේදී නිදිමත ගතියක් එනවයි කියලා තියෙනවා 28 29 30 වගේ විනාඩිවලදී. ඉතින් ඕක නිදිමතට ලෑස්තිලා යන්න ඒක සක්මනේ සතිය පිහිටපු බවට ලකුණක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ පරියංකේදී 60 දක්වා විතර වගේ ගණන් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. එහෙම ගණන් කරන්නම අවශ්‍ය නැහැ. ගණන් කරන්න පුළුවන් බව දන්නවනම් අපිට පුළුවන් ගණන් නොකර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස බලන්න. අන්නේ විදිහට ඒ ගණන් කරන වෙලාවේ ගණන් කරන වීරිය දැනුම යොදන්න පුළුවන් නම් ආශ්වාස කරන එකේ ප්‍රශ්වාස කරන එකේ වෙනස මොකක්ද කියලා දකින්න. එතකොට එහෙම බැලුවොත් පෙනේවි වම දකුණ අතර එහෙම ලොකු වෙනසක් දකින්න බෑ. සක්මණේ. ගාක් වෙලාට සමානයි. කලාතුරකින් තමයි වෙනසක් තියෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් තියෙනවා. ආන්නේ වෙනස දැකීම තමයි මම මේ යොමු කරන කාරණාව. ඒකත් බලලා අපිට ආයශරයක් වාර්තාවක් වන්න කියලා අපි යනවා ඊගාවෙකට. මම සරණයි ස්වාමීන් වහන්සේ විනාඩි කිහිපයක් හුස්ම දෙස බලා සිටින විට ඇතුළු වන හුස්ම පිටවන හුස්ම හඳුනාගත හැකි විය. ටික වේලාවකින් එක නාස්පුඩුවකින් පමණක් හුස්ම ඇතුළු වන බවක් දැනුනි. හුස්මවල දිග කෙටි බව නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද හුස්මවල දිග කෙටි වෙනසක් නොදැක්ක අතර සෑම හුස්මක් සමාන බවක් දැනුනි. එම නිසා මුල මැද අග දැකීමට පුළුවන් දයි උත්සාහ කර බැලුවෙමි. ඒ සඳහා එකම තැනකට හිත යොමු කරගෙන ඉඳීමට උත්සාහ කිරීමේදී ශරීරේනොත් අමතර ශක්තියක් දමන බව දැනුනි. ශරීරය නිකන් එක මොහොතකට වෙවිලිලා වීර්යයක් ගන්නවා වගේ දැනුනි. එහෙම බලාගෙන ඉන්නකොට හුස්ම ඊ타මත්ම සියුම් වෙන අතර සිතුවිලි එන්නට පටන් ගනී. නමුත් සිතුවිලි ඔස්සේ දුවන ගතියක් නැත. නැවත හුස්ම දැකීම අරමුණු කරන විට හුස්ම දැනීම පටන්ගෙන පෙර පරිදිම සිදු වීගෙන යයි. එම සියුම් වෙන අවස්ථාවලදී කකුල්වල වේදනාවක් දැනෙන්නට ගනී. එයද නොසලකා නැවත අරමුණු කළ විට පෙර පරිදිම හුස්ම දැනෙන්නට පටන්ගෙන සියුම් වීගෙන යයි. එම අවස්ථාවේදී වේදනාව දැනෙන නිසා පර්යංකයෙන් නැගිටිනවා. ඉදිරියට කරගෙන යා යුත්තේ කෙලෙසදයි උපදෙස් ලබා දෙන මෙන්න ඉල්ලා සිටිමි. මේකේ මේ දිග කෙටි බව බලන් උත්සාහ කළා තියෙනවා. ඕක කරන්න එපා. එහෙම දිග කෙටි බව බැලිල්ලක් සඳහා භාවනා කරන්න එපා. භාවනා කරනකොට දිග කෙටි බව දැනුනොත් විස්තර කරන්න. එච්චරයි. ඒ වගේම මේ සමානව පේනවනම් ඒක හොඳයි. එතකොට හිතින් කයින් ආයාසයක් ඉදරන ඒක හොඳයි. ඒක වෙනස් කරන්න යන්නේ ඒක නෙවෙයි. ඒක දිහා බලාගෙන ඉන්න. එතකොට ඒ වෙන එකින් එකට එක එක ආකාර එක එක සටහන් එක එක ස්වභාව ලක්ෂණ වෙනස් වෙන බව තේරෙයි. ඔය එනේන දෙයට ප්‍රතික්‍රියා කරන්න නැතුව බලන්න හිටියොත්. ඉතින් මුල් ප්‍රදේශයේ රචනයේ එහෙම ප්‍රතික්‍රියා කරන ගතිය තියෙනකොට අවසාන වේගන එනකොට රචනාව ස්වභාවික වෙලා තියෙනවා. ඒ නිසා හුස්මත් tempat වෙලා ඉදිරියට යන්න පුළුවන්. ඒකට වේදනාවක් එනවනම් මේ වේදනාව ආවා. දැන් මම ඊයේ නැගිට්ටා. අද තව එක හුස්මක්. තව තප්පරයක් ඉඳලා මම වේදනාව බලලා නැගිටිනවා කියලා වේදනාව වෙනකම් බලාගෙන ඉන්න. එනතම වේදනාව සූදානම් ශරීරයෙන් යන්න. ඊළ වේදනාව පිළිබඳවත් වාක්‍යයක් දෙයක් කියන්න තොරතුරු එකතු කරගන්න කියලා අපි යනවා. හේමන්තගේ
මේ කටහඬ ගැන කියනවනම් ඒ හොඳට කටහඬේ වොයිස් එක හොඳට එනකොට චරචර සද්දයක් ඇහෙනවා. චරචර සද්ද නැතුව දෙකක් තුනක් සටහන් කියුවා. එතකොට ෆේඩ් වෙන ගතියක් තියෙනවා. නමුත් වැඩි කරගෙන යන්න පුළුවන් ඉදිරියට යන් හේවන්ත. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේ නේවාසික වැඩමුළු වලට සහභාගී වූ යෙමි. මාර්තු 2 වෙනිදා සිට ආජීව අෂ්ටාංගික සීලය සමාදන්ව සිටියෙමි. සක්මන සඳහා පියවර 70ක එලිමහන් තීරුවක්ද පියවර 16ක නිවස තුල තීරුවක්ද තෝරා ගතිමි. වම් හා දකුණු ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. ගල් බොරළු වල හා වැලි වල වෙනස පායට දැනුනි. බොහෝ වේලාවක් කර්මස්ථානයක සිටීමට හැකි විය. ක්‍රමෙන් පාදය පොළවේ වැදී නොවැදී යන බව නිරීක්ෂණය කළෙමි. ශරීරය සැහැල්ලු විය. බාහිර ශබ්ද ඇසුණත් නැවත මූල කර්මස්ථානයට පැමිණියෙමි. පාද වේදනාව ඇති වී නැති වී යන හැටි නිරීක්ෂණය කළෙමි. ඉන්පසු පර්යංකයට වාඩි වුනිමි. පර්යංකයේ හිඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කළෙමි. එවිට අත දිගේ විදුලි වේගයක් එහා මෙහා යාම නිරීක්ෂණය කළෙමි. සෑම රෝම කූපයකින්ම කොහු කෙඳි වලින් අනිනවාක් මෙන් දැනුනි. ක්‍රමයෙන් එය නැති වී ගියේය. ඉන්පසුව නාසිකාග්‍රයේ කෙළවර හුස්ම ඇතුළු වීම හා පිටවීම දැනුනි. ඇතුළු වීම වේගයෙන්ද පිටවීම කැඩි කැඩිද සිදුවන විට ඒ අතර විරාමයක්ද දුටුවෙමි. ක්‍රමයෙන් මුළු ශරීරයේම හුස්ම ගැනීම හා හෙලීම සමග එක්ව ඇති බව නිරීක්ෂණය කළෙමි. ඒ අතර අතපය හෝ ශරීරය පිළිබඳ දැනීමක්ද නැති විය. නිින්ද ගියේ නැත. කාලය ගෙවුණු බවක්ද මතක නැත. පැය හමාර වී තිබින. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. උපදෙස් පතමි. මේකේ ලියලා තියෙනවා මේ හුස්ම නෙවෙයි රෝම කූපයක් පාසා දැනීමක් එන්න පටන් අරගත්තා කියලා කියන්නේ මුළු කයෙම හුදුවට සතිය පිහිටලා සතිය නිකන් පුදුම කර්මන්නේ වෙනකොට තමයි මේ වගේ දේවල් එන්නේ. එතකොට නුරුස්නා ගතියක් නැත්නම් නොයවසන සුළුනා ගතියක් එන්න පුළුවන්. නමුත් ඒවා සතිය හොඳටම පිහිටපු අවස්ථාවල් කියලා මතක තියාගන්න. හැකි තාක් දුරට ඒවා වාර්තා කරන්න ආවට ඒ වගේ දේවල් ආවට ඒක අපහසුතාවයක් හෝ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. මේ සතිය පිහිටුවට පස්සේ හැටි කියලා ඒක හරහා විනිවිදගෙන දිගට ආනාපානේ දිගට මූල කර්මස්ථානේ බලන්න පුරුදු කරන එක තමයි යෝගාවචරය කරන්නේ. ඒ ගන්න හැම උත්සාහයකදීම භාවනා ඉදිරි පියවරක් සිද්ධ වෙනවා. කොහොම ඉදිරියට යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය පිහිටුවා ගැනීමේ වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර පතමි. මූල කර්මස්ථානයේ වන්නේ ශරීරයේ පුරාම නිතර පවතින චංචල කම්පන ගතියකි. මෙය බොහෝ කලක් සිට වෙනස් වෙමින් පවතින අතර එය සන්තතියේ ලක්ෂණයක් බවද ඔබ වහන්සේගේ දේශනාවලින් හා කමඨහන් සුද්ධ කිරීම වලදී අසා ඇත. මෙය සෑම ඉරියව්වක ඊටා පහසුවෙන් දැක බලා ගැනීමට පුළුවන් වී ඇත්තේ මේ චංචල අනික් සියලුම කාර්යයන් කරද්දී පවා ඇතුළතින්ම ආරක්ෂා කරන්නාසේ තිබීමය. මෙය දැනට මාගේ ජීවිතය හා ශරීරයට බැඳී ඇති නිසා එය මගේ කල්යාණ මිත්‍රයාද වී ඇත. දුකේදී සැපේදී චංචලයේ මා සමග ඉදිමින් අසතිමත් වොහොත් සතියට පමුණුවයි. පරියංක භාවනාවේදී දැනට ශරීරය නොදැනේ. මේ චංචල ස්වභාවය පමණකි. අල්ල මත අල්ල තබා සිටියෙමු. පෙර මා සතියට පත් කළත් දැන් එය ස්පර්ශයේ පවා නොදැනේ. අත සෙලවූ විට පමණක් දැනීම පැමිණේ. පිටපැත්තේ පෙරදා තිබූ වේදනාවක් විටින් විට ඇති වී නැති වී යයි. එවිට ඒ ප්‍රදේශයේ පමණක් තේරෙයි. වෙනදා මෙන් මම කලබල නොකරයි. කෙසේ වෙතත් පෙර අත් නොදුටු නොදැනෙන ස්වභාවයක් වැඩි වී ප්‍රසන්න ස්වභාවයක් ගෙන දෙයි. මේ කලබලකාරී කාලය තුල සතිය දියුණු කිරීම ඉතා වේගයෙන් සිදුවෙන අතර සතිය නැති අවස්ථා තේරෙන්නේ පෙරට වඩා ශීඝ්‍රයෙනි. සංසාරයේ බියකරු ස්වභාවය හොඳින් වැටහි යන අතර සතිය දියුණු කර ගැනීමට වහවහ වැඩ කළ යුතු බවද තේරෙයි. තෙරුවන් සරණයි. එතකොට ඒ කියන්නේ සතියේ විවිධාංගීකරණය වෙනකොට ඒ කිව් වගේ එක නිතර පවතින වේදනාවක්, නිතර පවතින කම්පන චංචල ගතියක්, නිතර පවතින අංශු දූවිලි විසිරිච්ච ස්වභාවයක් වගේ පේන්න පටන් ගන්නවා. ඒක ඉරියව්වක හෝ වේලාවක හෝ තැනක රඳා පවතින්නේ. ඒ අතර තියෙන ශීඝ්‍ර චලනය, ක්‍රියාශක්තිය, වේගය කියලා කියන්නේ අරමුණට හොඳටම හිත භාවනා හිත ලං වෙලා, සතිය ලං වෙලා. අන්න ඒක හැම වෙලාවෙම ගන්න බැරි බව නම් හැබෑව. ඒක යම් ආකාරයකට ගන්න පුළුවන් ද අන්න ඒක ආකාරයට භාවනාවට අනුග්‍රහකරනද. එතකොට අපිට අරමුණයි හිතයි අතර යම් ප්‍රමාණයකට සම්බන්ධ වුණාට පස්සේ ඒ දෙන්න අඳුන ගන්නවා කියන එක. දැන් තියෙන දුරස්ත විඳලා ඉඟිබිඟි කර කර ලං වෙන එකක්. ඒකට අනුග්‍රහ කරමින් ඒ වේගයේ වැඩිවීම සඳහා ක්‍රියාශක්තිය වැඩිවීම සඳහා
අනුග්‍රහය පවත්තන්න ඒක ශ්‍රද්ධා වීරිය සතිය වගේ චෛතසික හරහා තමයි සිදුවෙන්නේ. ඒක තමයි ඔය සිදුවීමෙන් පවතින. ඒකට සතුටින් මුහුණ දෙන්න ලෑස්තිලා යන්න කියලා කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සඳහා ගෙයි ඇතුළත පියවර 20ක් පමණ යා හැකි නමුත් කෙලින්ම නොවන හැරීම් දෙකක් සහිත ටයිල් බිම තෝරා ගතිමි. දෙයත් කය දිගේ නිසලව තබාගෙන පහසු වේගයකින් පියවර තැබුවෙමි. එහිදී පාදවල පතුල්වල පොළවේ තද බවත් තෙරපීම මාරුවෙන් මාරුවට වම් සහ දකුණු පාදවලට දැනුනි. මුලදී සිතෙහි නොයෙකුත් කල්පනාවන්ද ශබ්ද අතරෙහිද පියවර තැබුවෙමි. මෙසේ පැය භාගයක් පමණ සක්මනේ යෙදුන අතර පසු කාලයේදී පියවරවල වේගය සමග සිත ඒකාත්මික වන බවක් සහ සමබර ගතිය බාහිර ශබ්ද ඇසුනද පියවරෙහි වේගය වෙනස් නොවන බවකුත් සිතුවිලි වලට අඩුවකුත් හිසෙහි හා කයෙහි සැහැල්ලුවකුත් දැනුනි. මෙහිදී ආයාසයෙන් තොරව වාගේ පාදවල හැසිරීම හා දැනීම වෙත සිත යොසුලුව යොමු කරගත හැකි බවක් දැනුනි. දකුණු පාදයේ වම් පාදයට වඩා කාර්යක්ෂම බවත් වම වෙත අවධානය යොමු කිරීමේදී පියවර පැටලෙන්නට යන ස්වභාවයකුත් දැනුනි. විලුඹ වකය හා ඇඟිලි තුඩුවල ගැටීම ක්‍රමයෙන් දැනුණ අතර විලුඹ හා වකයේ දැනීම ඇඟිලි තුඩුවලට වඩා තද බවක් දැනුනි. මේ අතර ප්‍රධාන වශයෙන් දකුණු පාදයේ තැබීම හා එසවීම දැනීම සමස්තයක් ලෙස පාදයේ සැහැල්ලු බවක සිට තද බවක් දැනී නැවතත් සැහැල්ලු බවකට මාරු වෙන බවක් දැනුනි. මෙසේ සක්මන නොනවත්වා කිරීමේ ආසාවක්ද සමග එක දිගට තව පැයක් එකහමාරක් පමණ සක්මනේ යෙදුණෙමි. වහන්සේගේ මෙම කල්යාණ මිත්‍ර කටයුතු හා උපදෙස් වලට ප්‍රාර්ථනා කරන බෝධියකින් අජරාමර නිවන් සුව පතමි. ත්වන් සරණයි. ඔය විදිහට සක්මන සාර්ථක වෙච්චාම පරියන්කයට ගියොත් හොඳ විස්තර දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට සක්මණෙන් පරියන්කයට පරියන්කෙන් සක්මන්ට සතිය දිගට පවත්වා ගැනීමේ සූර භාවයේ සලකා බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නේ වල තිබ්බේ විමල් දිසානායක මහත්මයා ඕමානේ ඉඳලා ස්වාමින් වහන්සේ. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් වසර කිහිපයක සිට නිස්සරණ වනයේ වැඩමුළු කිහිපයකට සහභාගී වී භාවනාව නිරතුරුව පුහුණු කරන යෝගිනියක් මේ. මේ දිනවල මම දිනකට එක්වරකට පැයක් බැගින් පැය 3ක් පරයන්ක භාවනාවත් පැය 3ක් සක්මන් භාවනාවත් මාරුවෙන් මාරුවට කිරීමට උත්සාහ කරමි. සක්මන් භාවනාව මාගේ සක්මන දැන් වැඩි වේලාවක් નિરાයාසයෙන්ම සිදුවේ. නම් ශරීරයට ඔහේ ඇවිදීමට ඉඩදී මම නිරීක්ෂකයෙකු ලෙස අවධානයෙන් බලා සිටින්නෙමි. මා එවිට ගමන් කරන විලාසය මාගේ සාමාන්‍ය ගමන් කරන විලාසයට වඩා වෙනස්ය. පැද්දෙන ස්වභාවය වැඩිය. සමහර විට සිතුවිලි ගලායි. බොහෝ විට ඔබ වහන්සේගේ ධර්මදේශනයට අදාළ කාරණා සිහියට මතුවේ. එවිට මා සිටින්නේ සතියෙන්දයි කීමට මට අපහසුය. සිතුවිලි දිගටම පැවතුනහොත් මම නැවත දෙපතුලට සතිය පවත්වා නැවත નિરાයාසයෙන් සතියට ඉඩ හරිමි. පරියංක භාවනාව. මම දැන් මෙතන කියා වාඩි වී මාගේ මූල කර්මස්ථානයේ වන ආනාපානයට පිහිටුවෙමි. ඊට ටික වේලාවකින් ආනාපානය සංසිඳියයි. එවිට මුළු කයම සිහිය පවත්වමි. මෙවිට ශරීරයේ වෙනදා තිබූ එක ගුලියක්සේ දැනුණු ස්වභාවය දැන් නැත. ඒ වෙනුවට ශරීරයේ ඊට කුඩා තැන් ප්‍රමාණයක් ප්‍රකටය. හරියට ගඩොල් බිත්තියකට ගඩොල් විශාල ප්‍රමාණයක් ඉවත් කර තැන්වල ගඩොල් ටිකක් පමණක් එල්ලිලා තිබෙනවා වැනිය. දැන් ටික දිනක සිට එසේ බලා සිටින විට මට උදරයේ චලනයක් ප්‍රකට වීමට පටන්ගෙන ඇත. ටික වේලාවකින් උදරයේ චලනයක්ද සංසිඳියයි. සමහර විට සිතුවිලි ගලා එන ස්වභාවයක්ද ඇත. මම ඒවා එන හැටි නිරීක්ෂණය කරමි. සමහර විට ඒවා සියුම් ලෙස පටන් ගන්නා හැටි සුළු ස්පන්දනයක්සේ මට දැක්ගත හැක. මෙහිදී සිතුවිලි එන්න හැම විටම මම සතියෙන්දයි මට ප්‍රත්‍යක්ෂයක් නැත. එහෙත් සතියෙම පෙරටු කරගෙන මම භාවනාව ඉදිරියට කරගෙන යමි. තවද එදිනදා ජීවිතයේදී මට සිතුවිලි නැති ශූන්‍ය බවක් බොහෝ විට අත්දැකිය හැක. බොහෝ විට નિરાයාසයෙන්ම කයට ඉන්නට ඉඩ හරිමි. සිතුවිලි ගලා විට මම කයට සතිය පවත්වන්නෙමි. තවද මා තුළ ඇති වංචනික ධර්ම දැන් යම් තාක් දුරට දැක ගැනීමට හැකි වී ඇත. මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. මේක අර ලියන්න උත්සාහ කළ තිබුණේ gadol නැති gadol පිටිය වගේ හිතවිල් නැති හිත ඒ වගේම ශරීරයේ යම් යම් තන් නොපෙනෙන ගතිය නිකන් ඉඟිබිඟි කරමින් උකුළු මුකුළු පාමින් එළියට එන්න පටන් ගන්නවා. ඒක අර යම් ප්‍රමාණයකට ඇතිදේ දැකීමේහි දක්ෂකම තමයි ඇතිදේ දැකීම හරහා නැතිදේ දැකීමට හිත යන්නේක. ඉතින් මේක වැරද්දක්වත් වැරදි හොයන ගතියක්වත් රන්ද්‍ර ගවේෂණයක්වත් නෙවෙයි. මේ හරහා තමයි රූපෙන් අරූපෙට හිත මාරු වෙන්නේ. අන්නේ ශිල්පේ දැන් සිදුවේගෙන යනවා. මේ කෙනත් ඒ කියන අවදි භාවයක් තියෙන බව පේන්න තියෙනවා. රචනා ශිල්පේ. ඒ නිසා අනිත් දවසේ ඒක
ඇතිවීම නැති ඒ සිද්ධිය සංසිද්ධියට අනුග්‍රහ වෙන විදියට භාවනාවත් කරන්න රචනයේදීත් ඒවා පුළුවන් තරම් ඇතුල් කරන්න. එතකොට Tamanට රූප අරූප දෙකටම දක්ෂකමක් දිනු වෙයි රචනා ශිල්පයේ ඒ වගේම භාවනාවේ. ඒක දිනුවක් කියලා හිතාන සූදානම් ශරීරයෙන් යන්න. මම මෙතන ඉඳලා දෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රියංකාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ප්‍රියංකා ලෑස්තිද? හරි මම ප්‍රියංකා ඔන් කරන්න. හරි ප්‍රියංකා ඔන් ද. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පටන් අරගන්න. හොඳයි. තව ප්‍රශ්න 18ක් තියෙනවා. බය වෙන්න ගරු ස්වාමින් බව ගණන් ගන්න එපා. අපි කරන්න පුළුවන් හරිය කරනවා කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. මම සක්මන් භාවනාව සිදු කරන්නේ ඔසවනවා තබනවා ලෙස හිත තබාගෙනයි. වම් පාදයේ එසවීමේදී සැහැල්ලු බවත්, තැබීමේදී රළු බවත්, ඇඟිලි වලට දැනෙන වේදනාවක්ද, පාදයේ යටිපතුල් වල මඩ තට්ටුවක් තැවරුණු ස්වභාවයක්ද දැනෙන බවක් නිරීක්ෂණය කරමි. සක්මන ආපසු හැරීමේදී මඩ තට්ටුවක් තැවරුණු ස්වභාවය නොදැනෙන අතර පියවර තබන විට පාද හොඳින් පොළවේ ස්පර්ශවන විට පමණක් මඩ තට්ටුවක් තැවරුණු ස්වභාවයක් දැනෙන බව නිරීක්ෂණය කරමි. දකුණු පාදයේ තැබීමේදී දැනෙන හිරිවැටුණු වේදනාවක් හා එය එසවීමේදී සැහැල්ලු සුමුදු බවක් දැනෙන බව නිරීක්ෂණය කරමි. වෙනත් සිතවිල්ලකට සිත පිට යාමට හදන විට ඒ ෂණෙහිම පාදයේ මාපට ඇඟිල්ලට දැනෙන වේදනාවත් සමගම නැවත එසවීම තැබීමට හිත යොමු වේ. දිනකට පැයක් ලෙස සක්මන් වාර 2ක් කරමි. පර්යංක භාවනාව. මා මෙතන ඉඳගත්තා ලෙස සිත කයට යොමු කර සිටිමි. ශරීරයේ පිටුපස පෙදෙස පොළවට ස්පර්ශ වී ඇති ආකාරයත් එය පොළවට තද වී ඇති ආකාරය හා එතන වේදනාවක් ඇතිවන හැටි සහ එම වේදනාව නැතිවන ආකාරය නිරීක්ෂණය කරමින් විනාඩි 15ක සිටින විට ඉන සිට පහළ ප්‍රදේශයේ කකුල් දක්වා ඉදිකටු අනින ආකාරයේ දැනීමක් ඇතිවන බව නිරීක්ෂණය කරමි. පර්යංක භාවනාවේදී ඉඳගෙන ඉරියව්ව හොඳින් දැනේ. ඇස් යට නියපොතු වල කන අසල තොල්වල ශරීරයේ තුනී සම ඇති ප්‍රදේශවල පමණක් භූමි කන ආකාරයේ දැනීමක් දැනෙන බව නිරීක්ෂණය විය. ඒ දැනීමක් පමණක් විය. ශරීරයට දැනෙන ස්පර්ශය නොදැනී යාමත් සමගම සිත පිට යාමට හදන බව ඒ ෂණෙහිම හඳුනා ගතිමි. සිත පිට යාම හඳුනා ගැනීමට ඇති ලක්ෂණය ශරීරයට ස්පර්ශය නොදැනී යාමයි. පර්යංක භාවනාව පැයයි විනාඩි 15ක් ලෙස දිනකට තෙවරක් ලෙස සිදු කරමි. දෛනික කටයුතු වලදී නිතරම පාදයට සිත යොමු වේ. රාත්‍රියට නිින්ද යන විටද උදෑසන අවදි වන විටද පාදයට සිත යොමු වී ඇති බව පාදවලට දැනෙන හා පාද ක්‍රියා කරන ආකාරයෙන් හඳුනා ගනිමි. ගරුතර ස්වාමින් වහන්සේ මාහට කරුණාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සවරණයි. හන්වැල්ලි ශ්‍රීවන්ති. මේකෙදී අර කියන්න ඕන හිත පිට යන්න ලෑස්ති වෙනකොට පේන කරුණු අනිත් අයත් එක්ක බෙදා ගන්න එක හරි වටිනවා. හැබැයි හැමෝටම වෙන්නේ ඔය ශරීර නොදැනියාම නෙවෙයි. තව ගොඩක් කරුණු තියෙනවා. හැබැයි මේකත් වළංගු කාරණාවක්. අන්න ඒ වගේ ඒව දැකපුවාම වාර්තා කිරීම හරහා අහගෙන ඉන්න අයට පණිවිඩයක් ලැබෙනවා. ඒ නිසා දිගට ඔය විදිහට කරගෙන යන්න වාර්තා දිග වැඩිකම පිළිබඳව නම් ඉතින් කියන්න වෙනවා. මොකද අපිට ගොඩාක් වාර්තා ලැබෙමින් තියෙනවා. තොරතුරු නම් මම කියන්නේ වැරදි කියලා. ওই තොරතුරු ඊට වැඩිය පින්ඩණය කරලා සාරාංශ කරනවා කියලා අපිට පාගනවා කියනවා ඒ කාලේ. ආන්න එක සාරාංශකරණය කරලා අපිට ඉදිරිපත් කරන්න කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අවසරයි ස්වාමින් වහන්සේ. Walk-in meditation. Even though I practice sitting meditation, I hardly do walk-in meditation. After enrolling into this distant retreat and continuously listening to the Swamin Wahanse's Deshana, tried walk-in meditation at home. Yesterday was the first day. Found out there is a particular speed that one should do this. Then only you can do this effortless. මේක කලින් කියපු වාර්තාවක් ප්‍රියංකා. ඔව් ස්වාමීන් වහන්සේ කියපු එකක් තමයි මට ආපහු ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එයාම නැවතේ වලද නැත්නම් මේ ප්‍රියංකාට දවල්ට කෑම හම්බෙලා නැතුව මොකක් හරි ප්‍රශ්නයක්.
දන්නේ හේමන්තගෙන් ආන්න. හේමන්තට ප්‍රියංකා හොඳයි කියන්නේ මම මේ බැලුවේ මොකද මයික් එක චර්චර ගන්නෙත් නැහැ සද්ද අඩු වැඩි වෙන්නෙත් නැහැ නමුත් මේ එකම දේ නැවත කියවලා ප්‍රශ්න 18කුත් තියෙනවා කිව්වහම අතපය දිගාරින හරිය ඉන්නවනම් ඉතින් මේ මොනවද කරන්න තිබ්බා මට ආපු ප්‍රශ්න මං කියෙව්වේ නෑ මම දැන් තමයි පළවෙනි සැරේට කියවන්නේ දන්නේ නෑ ඔබලා දෙන්න ඔය මේ අපි මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් පිට කියවපල්ලා අපිට ඒකට වෙලා විතර වෙනවා මම හේමන්තට බනින්න ඕනේ නෑ නේ යන් ඔහොම යන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ පර්යංක භාවනාවේ අත්දැකීම් මීට පෙර දිනයක ඉදිරිපත් කළෙමි. එහිදී භාවනා නොකරන අවස්ථාවලදී දැනෙන චංචල කම්පන ගති පිළිබඳව දන්වා සිටීමෙන් අනතුරුව ඔබ වහන්සේ කියා සිටියේ භාවනා කිරීම නොව සතිමත් වන බව නිතරම සිතේ තබා ගැනීමටත් සක්මන පිළිබඳ වාර්තා කරන ලෙසත්ය. මගේ සක්මනේ සතිය පිහිටවීම මෙසේය. පාදයේ පතුල කොටස් 4කින් නිරීක්ෂණය කරමි. මේකත් කියවුව එකක්ද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. බලමු අහලා බලමු. ඒ වගේ මටත් හිතෙනවා. හේමන්ත දෙනවද උත්තරයක්? මේ එකම ටික අපිට දාලා කීලා බත් කරනවද දන්නේ නැහැ බුදිය ගත්තත් දන්නේ. පිළිඹ කොටස වක්කු කොටස පතුලේ ඉදිරිපස කොටස හා ඇඟිලි තුඩු වශයෙන්යි. මා සක්මන් කරන අවස්ථාවේදී මෙම කොටස් 4ට මාරුවට සිත යොමු කළෙමි. කලින් කියෝප එකක් ප්‍රියංකා මේකත් කලින් කියෝප එකක්. එනිසා අපි ඊගායකට යමු. හොඳයි ස්වාමීන් වහන්සේ. Most Venerable Mahatero, thank you so much for this virtual retreat Bhante. Daily I do walk-in meditation and 30 minutes of sitting. In my walk-in meditation, the mind goes to a lot of thoughts but come back to touch sensation. In the sitting, most of the time I feel the Dhatu Guna in various parts of the body. I feel calm and relaxed in both walking and sitting. Every night when I go to sleep, when my body is still, I feel the Dhatu Guna arising and passing away all over my body. I just observe without like or dislike. Within bracket, since I also get acute pain in my feet. Yesterday I felt an energy releasing from my body. Please advise me, Bhante. May Bhante and all organizers attain Nirvana in this life itself. So continue to observe without liking and disliking. That means you may understand the body means a heap of matter, heap of pains, heap of signals and signs and perception, a heap of activities and volitional activities, and understanding me and not me. So you are on the way. So main key is not to have likings and disliking. Please continue to observe. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රියංකා මම අමරනාත් කතා කරන්නේ. ඔව් අමරනාත් වගේ හරි කියන්නේ. ඔව් අපිට මේ දැන් නවත්ත ගන්න පුළුවන් නම් හොඳයි සතිපාසල පටන් ගන්න තියෙනවා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න ටික ඉදිරියට කරමු. ඔය දෙන්න කතා කරගන්න හේමන්තයි ප්‍රියංකයි කතා කරගෙන ප්‍රශ්න පොඩ්ඩක් කල්ලාතුව ස්ටඩි කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය රිට්‍රීට් වල කරනවා වගේ අපිට ගොඩක් වෙලා විතර කරගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා ඔයගොල්ලෝ ටිකක් ඉන්වෙස්ට් කරන්න වෙනවා. ඉතින් අපිට අනුකම්පාව ඉල්ලා හිටින්න වෙනවා. අපි නම් මෙතනින් නතර කරනවා. අපි යනවා ඊගාව ඉවෙන්ට් එකට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.